හරි මේ ගාන මං කරන්න දීලා ගියේ ඒකේ උත්තරේ මම කියන්නම්. මේක ඉස්සෙල්ලාම කියන්නේ මේ දැන් මේකේ තියෙන්නේ I am on time for work if I catch the bus කියලා. මේ දැන් ඕක තියෙන්නේ මං කිව්වා P implies Q කියන එක ලියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. P මේක අපි P and Q කියලා කෙලින්ම ලියනවා වුණාට මේකට ගොඩක් ආකාර තියෙනවා. එකක් තමයි if P then Q කියන ස්ටේට්මන්ට් එක. තව ඉදිරියක් පුළුවන් මේ if එකට පස්සේ ඉන්නේ P නේ. අපි ඒ දෙන්න එකට තියාගන්න ඕනි. දෙන්නකට පස්සේ Q ඒ දෙන්න එකට ඉන්න ඕනි. දැන් වෙන විදියක් තියෙනවා දෙන්න එක then කියන වචනේ නැතුව if විතරක් ලියන මේ if විතරක් තියෙන විදිහට ලියන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි Q if P කියලා. මම කිව්ව කටියට මේ කලින් කිව්වා මේක. හරි. එතකොට මේ දැන් මේ ගානේ තියෙන ඒ විදියට I am on time for work. මේක තමයි Q කියන proposition එක. If I catch the bus කියන එක P proposition එක. එතකොට මේ කට්ටිය කියන්නේ use the if then form එක. එතකොට මට form ආකාර කීපයක් තියෙනවා if P then Q කියන විදියට නැත්තම් මේ විදියට Q if P වගේ ලියන්නත් පුළුවන්. දැන් තියෙන්නේ මේ ආකාරයට දෙවෙනි ආකාරයට. තව ආකාර තියෙනවා මම කතා කරා. ඒකට ඉල්ලන්නේ මේ පළවෙනි ආකාරයෙන් ලියන්න කියලා. ඒතර ලේසි ඔය කටියට කෙලින්ම මේ කෙලින්ම ඔය කටියට පුළුවන් if එකත් එක්ක P තියාගෙන අනිත් එක්කෙනාට ඉස්සරහෙන් දෙන්න එකක් දාලා ලියන්න තියෙන. ඒ කියන්නේ මම උත්තරේ ටයිප් කරොත් if එක යනවා ඊට පස්සේ I catch the bus 8:05 bus then එතකොට තමයි වෙලාවට වැඩට යන්න කියන්නේ. then I am on time for work. තර 8:05ට තියෙන බස් එක අල්ලගත්තොත් විතරයි වැඩට වෙලාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් වැඩට යන්න පුළුවන් වෙලාවට 8:05 බස් එක ඇල්ලුවොත් විතරයි කියලා. ඒ වගේ ඒක ලියන්න පුළුවන් ආකාරය තමයි if I catch the bus then I am on time for work. හරි. එහෙම නැත්නම් I am on time for work if I catch the 8:05 bus. එහෙම කියන්න පුළුවන් ආකාර දෙකක්. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ example එක කරා. හරි අපි කරගෙන යමු. මේ example තුන මම මේ ඔකට මේක ඩිස්කස් කරා. මේක අපි බලමු. හරි. මේක ඉවරලා මම converse එක inverse එක contrapositive එක ගැන කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ මේකේ පළවෙනි එක show that මෙන්න මේ P implies Q එකේම not එක logically equivalent වෙනවලු P and not Q කියන එක. මේ දෙන්න logically equivalent කියලා පෙන්වන්න තියෙනවා. ඒක කරන විදිහ මම කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ P implies Q එකේ not එක. මම කලින් කිව්වද මතක නැහැ හරියට මම කොහමද ඒක ආයෙ කියන්න. P implies Q කියන එක අපිට මේ OR gate එකක් දාලා OR gate එකකුයි not gate එකකුයි දාලා ලියන්න පුළුවන්. අපි මේකේ truth table එක බැලුවොත් මේ දෙන්නම true වෙද්දි P implies Q කියන අලුත් statement එක true වෙනවා. පළවෙනි එක්කෙනා true වෙලා false වෙනොත් ඒ කියපු එක බොරුවක් වෙනවා.
පළවෙනි එක්කෙනා false වෙනවා. ඉතින් මෙයා true ද false ද අදාළ වෙන්නේ නැහැ. ඒ ස්ටේට්මන්ට් එක true කියලා, ඒ කියන්නේ ස්ටේට්මන්ට් එක true false මේ true ස්ටේට්මන්ට් එකක් වෙනවා. පළවෙනි එක්කෙනා false වෙනවා. ඉතින් දෙවෙනි එක්කෙනා true ද false ද කියලා අදාළ වෙන්නේ නැහැ. පළවෙනි එක්කෙනා true වෙනවා. ඉතින් Q කියන එක්කෙනා කරනවා කියන promise එක තමයි දෙන්නේ P implies Q කියන එකෙන්. කියන්නේ P වුණොත් ඉතින් Q අනිවාර්යෙන් මේ ඉෂ්ට කරනවා කියන promise එක තමයි දීලා තියෙන්නේ. ඒතොර එහෙම කරේ නැත්නම් ඒ කීප එක බොරුවක් වෙනවා. අපි මේකත් බලමු. not P or Q කියන එක්කෙනාගේ truth values ටික බලමු මෙන්න මේ අවස්ථාවලට. හරි ඔය කට්ටිය බලන්න පුළුවන් දැන්. not P or Q ගත්තොත් false or true ගත්තොත් ඒක true. ඊටසේ මේක not P කරොත් false වෙනවා. false නුයි O කරොත් false මයි එන්නේ. O gate එකේ දෙකෙන් එකක්වත් true වෙලා තියෙන්න ඕනි true වෙන්න. මෙතන මේ P එක not කරලා Q එකත් එක්ක O කරන්නේ නැද්දි මේක false වෙනවා. ඒතර දෙන්නම false ඉඳලා මේක false වෙනවා. හරි ඊට පස්සේ ඊළඟට මේක true වෙනවා. not P true. ඊට පස්සේ Q not true. ඒක true. ඊළඟට not P එක මේක true වෙනවා. ඊට පස්සේ Q එක false. ඒත් එක true එකක් ඉන්න හින්දා අවුලක් නැහැ. not P O Q කියන ස්ටේට්මන්ට් එක true. ඒතර ඔකට පේනවා මෙන්න මේ දෙන්නගේ මෙන්න මේ දෙන්න logically equivalent. logically equivalent කියන්නේ මෙහෙම truth table එකක් ගහලා ඒ අදාළ අවස්ථාවල් වලට මේ අනුරූපව ඒ ස්ටේට්මන්ට් එකේ truth වගයන් truth values හැමතිස්සෙම ඒ කියන්නේ හැම අවස්ථාවකටම සමානයි. එහෙම වෙද්දී අපිට කියන්න පුළුවන් මේ මෙයාගෙන් කියවෙන්නෙත් දෙකෙන්ම කියවෙන්නේ එකම අදහස. ආකාර දෙකටම කිව්වත් එකයි. හරි. හරි. දැන් එතකොට අපිට පුළුවන් දැන් මේක හදන්න. අපිට කරන්න තියෙන්නේ මේ not P implies Q කියන එක මෙන්න මෙයා කියලා පෙන්නන්න. අපි දන්නවා not එක නැත්තම් P implies Q කියන්නේ කවුද කියලා. අපි දැන් not එක එහෙමම තියලා මම ඇතුළේ ඉන්න එක්කෙනා වෙනස් කරනවා. දැන් අපි බැලුවා P implies Q කියන්නේ not P or Q කියන එක්කෙනාට. හරි. තර දැන් logic ගානක් හදද්දී ඔකට පියවර ලියන්න ඕනේ. කියන්නේ පියවර හේතු ලියන්න ඕනේ හැම පියවරකටම මෙතන. විශේෂයෙන් පළවෙනි පාඩමේ ඒ කියන්නේ මේ පාඩමේදී ඔකට මෙහෙම ගානක් හදනකොට මෙතනින් මෙතෙන්ට ආවේ කොහොමද කියලා ඔකට හේතුව ලියන්න ඕනේ. දැන් logic කියන්නේ අර දැන් ගානක් හදන ක්‍රමයනේ. මුල මොකද්ද කියන එක මුල ඒ කියන්නේ පටන් ගන්න එකේ ඉඳන් අන්තිම එකට අන්තිම පිළිතුර දක්වා යන ක්‍රමය තමයි logic කියන්නේ. ඒතරේ logic ගානක් නිසා මෙන්න මේ පියවර තමයි හරියටම බලන්න ඕනේ. ලකුණු දෙන්නේ මේ පියවර වලට. ඒතර මුලින් ඉඳන් කියන්නේ මේ පළවෙනි ප්‍රකාශයේ ඉඳන් අන්තිම පිළිතුර දක්වා යන ආකාරය දිහා තමයි සර් බලන්නේ. එහෙනම් අපි කෙලින්ම මෙහෙම ලියාගෙන යන්නකොට ලකුණු දෙන්නේ නැහැ. එතනින් ඒක කොහොමද ගත්තේ කියලා කියන්න ඕනේ. ඒතර මේක කෙලින්ම මේක ලියන්න වෙන්නේ by definition කියලා. ඒක අර්ථ දක්වන්නේ ඒ විදිහට. කියන්නේ P implies Q ගේ definition එක මේ truth table එකනේ. අපිට මේ දෙන්න truth table එකකින් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අරන්නේ තියෙන truth table එකකින් අරන් තියෙන වෙන ක්‍රමයකින් නෙවෙයි. කියන්නේ මෙහෙම තමයි දෙන්න සමානයි කියලා මේ පෙන්වන්නේ. logically equivalent කියලා පෙන්වන්නේ මේ විදිහට. ඒත් truth table එකකින් අර වෙන අනිත් ක්‍රමයකින් ගන්න බෑ කියන්නේ අපිට ඒක නිකන් definition එකක් වෙන්නේ මේ අවස්ථාවේදී. අපි P implies Q කියන්නේ මෙන්න මේ ආකාරය කියලා define කරනවා. එයා මෙන්න මෙයාම තමයි. ඒ හින්දා P implies Q ගේ definition එක කියලා කියන්න පුළුවන් not P or Q.
තර by definition අර්ථ දැක්වීමට අනුව. ඊට ඊළඟ එකට යමු. අර logic clause ගැන පළවෙනිම දවසේ කතා කරා. ඒකේ කිව්වම මේ not එක ඔව් ඇතුළට distribute කරන්න පුළුවන් කියලා. ඒතර මේක වෙනවා not p and not q වෙනවා. මේක මොකක්ද කියලා මතක ඇති. De Morgan's law එක. එළියෙන් not එකක් අපි ඇතුළට දාලා මේ o කියන එක and වුණොත් මේකට මේ කරපු වැඩේ De Morgan's law එක තමයි කරලා තියෙන්නේ. ඒතර හේතුවත් ලියන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ not p කියන එකේ not කැපිලා යනවා. දෙන්න. ඒතර අපිට ලියන්න පුළුවන් p and not q කියලා. එතකොට not එක කැපිලා යන එකට අපි නමක් දීලා තියෙන්නේ ඒ ටික මතක තියෙන්න ඕනේ. complement law කියලා. අර මොනවාද? associative, commutative, distributive, De Morgan's law ඒ ඔක්කොම තිබ්බ මේ ඒ ටික මතක තියෙන්න ඕනේ. නැත්නම් හේතු ලියන්න බැරි වෙනවනේ. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒතර පළවෙනි කොටසේ කියලා තිබ්බේ p implies q එකේ සම්පූර්ණ negation එක p and not q කියලා පෙන්වන්න කියලා මෙහෙම තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු දෙවෙනි කෑල්ල b කියන එක. මේකේ කියනවා find the negation of the statement. ඒ කියන්නේ not එක ඉල්ලන්නේ මෙන්න මේ statement එකේ. If my car in the repair shop then I cannot go to class. ඒතරෝගේ p state මේක නිකන් if p then q නේ තියෙන්නේ. අපි බලුවොත් if එක තියෙනවා then එක තියෙනවා. ඒතර if එකට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ proposition එක. My car is in the repair shop. ඒතර ඒක තියෙන්නත් පුළුවන් car එක repair shop එකේ නොවෙන්නත් පුළුවන්. True or false ගන්න පුළුවන් එයාට. හරි. ඒතර then I cannot go to the class. ඒක තමයි Q statement එක වෙන්නේ. class එක යන්න පුළුවන් නම් false වෙනවා. යන්න බැරි නම් true වෙනවා. හරි. දැන් මේක මට ලියා ගන්න පුළුවන්. P implies Q කියන ආකාරයෙන් ලියා, ඒ කියන්නේ මේ ඉන්නේ ඒ ආකාරයෙන්නේ. ඒකට යහන්නේ මොකද්ද? Find the negation of the statement. ඒ කියන්නේ negation එක කියන්නේ මේ not කරන statement එකක් ඉස්සරහින් not gate එක දැම්මම එයාගේ negation එක එනවා අපිට. දැන් මේ ප්‍රකාශයට අපි මේක සමානයි කියලා ගත්තා. logically equivalent වෙනවා කියලා ගත්තා P and not Q කියන එකනට. කලින් කෑල්ලේ. ඒතර අපිට කෙලින්ම if my car is in the repair shop then I cannot go to the class කියන එකේ negation එක ලියන්න පුළුවන් P and not Q කියලා. ඒක ලිව්වොත් if දැන් ලියන්න ඕනේ කොහොමද? P and not Q. මගේ P වෙන්නේ my car in the repair shop කියන එකනේ. හරි. අපි ඒක ඉස්සෙල්ලා ලියමු. මේකේ my car is in කියලා එන්න ඕනේ printing error එකක්. My car is in the repair shop. ඒක තමයි P වෙන්නේ. ඊට පස්සේ and my car is in repair shop and Q ගේ not එක I cannot go to the class කියන එක ඒකේ negation එක I can go to the class කියන එකනේ. I can හරි. අපි බලමු මේක නිකන් idea එකක් එනවාද කියලා එකෙන් negation එක දැත්තට මෙන්න කියලා.
ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? අපි යා සිංහලෙන් බලමුකෝ ඔන්න. එයා කියනවා කාර් එක රිපෙයාර් ෂොප් එකේ නම් තියෙන්නේ මට ක්ලාස් යන්න වෙන්නේ නැහැ කියලා කියනවා. If my car is in the repair shop, then I cannot go to the class. ඊට පස්සේ ඒකේ negation එක, ඒ කියන්නේ ඒකේ opposite statement එක මොන වගේද කියලා ඔය කට්ටියට අහුවොත් ඔයාට මේ logic විදියට ගිහිල්ලා මේක ලියා ගන්න පුළුවන් හරියටම. කියන්නේ ගන්න idea එකක් ඔයාට කියන්නේ හිතෙන්නේ නැත්නම් මේකේ negation එක මොන වගේ එකක් වෙන්න ඕනිද කියලා logic වලින් හරියටම ගන්න පුළුවන් ඒක ඇත්තටම මොන වගේ ප්‍රකාශයක්ද වෙන්නේ කියලා. ඒතර if මගේ car එක repair shop එකේ නම් තියෙන්නේ මට ක්ලාස් යන්න වෙන්නේ නැහැ. ඒකේ negation එක මේක කියලා ආවා. අපි බලමු මේක ගැලපෙනවද කියලා. ඒක කියනවා my car is in the repair shop and I can go to the class. ඒ කියන්නේ මේක කියන්නේ my car එක repair shop එකට දාලා තියෙන්නේ සහ මට ක්ලාස් යන්නත් පුළුවන් කියනවා. එතන තේරෙනවා කලින් කිව්වේ මොකද්ද? car එක repair shop එකේ නම් තියෙන්නේ මට ක්ලාස් යන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් කියනවා car එක තියෙන repair shop එකේ මට ක්ලාස් යන්නත් පුළුවන් කියනවා. එතන තේරෙනවා ඔකට තේරෙන්නේ නැති මේ කියපු එකටම හත්පසීම විරුද්ධ ස්ටේට්මන්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඒතර අපි negation එක කියලා හොයපු ස්ටේට්මන්ට් එක ගැලපෙනවා negation එකට. හරි. අපි ඊළඟ එකත් බලමු. මම අයින් කරන්නම් මේක. හරි ඊළඟ එක බලමු. C කොටස කියනවා De Morgan's laws use කරලා negation එක ලියන්නලු මෙන්න මේකේ. ඒතර negation එක ආයෙ ලියන්න කියන්නේ negation කියන්නේ මොකද්ද? මේ ස්ටේට්මන්ට් එකේම විරුද්ධ ස්ටේට්මන්ට් එක. ඒතර අලුත් ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒකේ negation එක අහනවා. ඒක ලියන්න අපිට පාවිච්චි කරන්න කියනවා De Morgan's laws. හරි. ස්ටේට්මන්ට් එක බලමු. ස්ටේට්මන්ට් එක කියන්නේ this computer program has a logical error in the first 10 lines. Or it is being run with an incomplete data set. ඒ කියන්නේ ඔකට මොකක් හරි කෝඩ් එකක් ගහලා තියෙනවා. ඒක වැඩ කරන්නේ නැති අවස්ථාවක්. ඒතර ඒක බලලා කවුරු හරි කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ලයින් 10 මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ දත්ත දීලා තියෙන දත්ත ප්‍රමාණය මදි කියලා කියනවා. ඒතර ඔය දෙකෙන් එකක් හරි දෙකම හරි වෙන්න පුළුවන්. ඕක කියන්නේ දෙකෙන් එකක් නැත්නම් දෙකම. ඒක කියන්නේ this computer program has a logical error in the first 10 lines. Logical errors ඔකට පස්සේ කරයි error types දෙකක් තියෙනවා. CS වලට කරයි. හරි. එතකොට ඒක කියන්නේ this computer has a logical error in the first 10 lines or it is being run with an incomplete data set. හරි. ඒකේ තියෙන්නේ POQ කියන ස්ටේට්මන්ට් එක. ඒතර අපිට පුළුවන් ගාන හදන්න කලින් මෙහෙම සාමාන්‍යයෙන් ওই ගාන පිළිවෙලකට හදනවා නම් මෙහෙම තමයි කරන්න ඕනේ. දැන් PQ අපිට පේනවනේ. P ගන්නවා අර දීලා තියෙන ස්ටේට්මන්ට් එක. පළවෙනි ස්ටේට්මන්ට්. This computer program has a logical error in the first 10 lines. හරි. ඒතර මගේ P කියන ප්‍රොපොසිෂන් එක වෙන්නේ මෙයා. ඊට පස්සේ ඔකට ගන්න ඕනි Q කියලා එකක්. අනිත් එක්කෙනාට it is being run with an incomplete data set. කියන්නේ නිකන් මේ වගේ එකක් computer program is being run with an incomplete data set. අර ඉංග්‍රීසි වලදී ඔකට දන්නවා එකම දේ ආයෙ කියන්නේ නැහනේ. This computer program has a logical error in the first 10 lines. දෙවෙනි එක වෙන්නේ this computer program is being run with an incomplete data set. එහෙම ලියන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම it is being run with කියලා කියන්නත් පුළුවන්. හැබැයි එතකොට ප්‍රශ්නයක් එනවා මෙතන නිකම් තනි ස්ටේට්මන්ට් එකකින්ද මොකක් ගැනද කතා වෙන්නේ කියලා. එහෙනම් මම දැනට ඒක it කියලා ලියන්න නැතුව this computer කියලාම ලියන්න. එහෙම ලොකුවට බලන්නේ නැහැ.
මං වඩා නිවැරදි වෙන්න කියලා එහෙම ලියන්නේ. ඒතර අර ඉංග්‍රීසි වලදී ඔය කටිය දන්නවනේ කනෙක්ට් කරාට පස්සේ එකම දේ ආය ආය රිපීට් කරන්නේ නැහනේ. this computer program කියන වෙනුව ඒක ආය කියන වෙනුවට දානවා ඒකට it කියලා. ඒතර මෙතනදී මං දැන් කනෙක්ට් කළා නැහනේ වෙනම ස්ටේට්මන්ට්ස් දාන්නේ. ඒතර it කියලා දැම්මම ඉතින් මොකක් ගැනද කතා වෙන්නේ කියලා නිකන් කන්ෆියුස් වෙන්න පුළුවන්. has is been run හරි. ඔය දෙක තමයි මගේ මුලින්ම තියෙන ස්ටේට්මන්ට්ස් දෙක. ඊට පස්සේ POQ කරලා තමයි තියෙන්නේ. අපි බලමු POQ එකේ දැන් ඒ POQ කියන ස්ටේට්මන්ට් එකනේ තියෙන්නේ. එයාගේ නිගේෂන් එක තමයි අහන්නේ. අපි බලමු නිගේෂන් එක ගන්න විදිය. ඒතර අපෙන් ඉල්ලන්නේ මොකද්ද? තියෙන්නේ POQ ඉල්ලන්නේ එයාගේ නිගේෂන් එක. ඒතර මේක අපිට ලියන්න පුළුවන් not P and not Q කියලා. මොකද්ද law එක? De Morgan's law. ඒතර අපි ලියන්න ඕනේ not P and not Q. ඒතර ඒකට ඉල්ලන්නේ මෙන්න මේ ආකාරය. නිගේෂන් එක ඕනනම් මට මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් POQ එක ඉස්සරහා කෙලින්ම not එකක් දාලා කියන්නත් පුළුවන්. උදාහරණයකට මේ ස්ටේට්මන්ට් එක ඉස්සරහින් මට කියන්න පුළුවන් it is false that this computer program has a logical error. එහෙම ඉතුරු ටිකත් ඒ කියන්නේ ඒ ස්ටේට්මන්ට් එක ඉස්සරහින් මට කියන්න පුළුවන් අලුතෙන් කියන්නේ මේකටම ස්ටේට්මන්ට් එකක් දෙන්න පුළුවන් it is false. මේක මොකක් හරි ඉස්සරහින් ෆික්ස් කරාම නිගේෂන් එක ඉබේම එනවා. මේක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ not කියලා කෙලින්ම ගහන්න බෑ. ඒතර නිකන් ගැලපෙන්නේ නැහැ ඉංග්‍රීසි ගැලපෙන්නේ නැහැ. මේ it is false that කියලා පටන් ගත්තොත් ඉතුරු ටික ඒකේ මුළු ස්ටේට්මන්ට් එක එකතු කරපුවාම නිගේෂන් එක වෙනවා. එක්ක මේක නැත්තම් තව ඉදියක් තියෙනවා. දෙකම දැනගෙන ඉන්න. මොකද දෙකම තියෙන අවස්ථාවල් තියෙනවා. අනිත් එක it is not the case that කියලා පටන් ගන්නත් පුළුවන්. it is false it is not the case දෙකෙන්ම කියවෙන්නේ මේ not එක වෙනුවට නිකන් ස්ටේට්මන්ට් ඒක වෙනුවට අපිට ඉංග්‍රීසි එකේ පාවිච්චි කරන්න පුළුවන් සිම්බල් එකට හරියන ස්ටේට්මන්ට් එක වගේ. ඒ කියන්නේ not එක දානවා නම් ඇතුළට දාන්න ඕනේනේ. ස්ටේට්මන්ට් එක මැද්දේදී තමයි not එක දැම්මම ගැලපෙන්නේ. එහෙම හිතන්න අමාරු නෝ. ඉතින් ඔකට පුළුවන් it is false that කියලා මේක හදාගන්න. not state negation එක හදාගන්න. හරි. හැබැයි අපින් ඒකට ඉල්ලන්නේ එහෙම කරපු එකක් නෙවෙයි. කියන්නේ මේ ආකාරයට ලියන්නත් පුළුවන්. මම දැන් it is false that කියලා අරක ඉස්සරහින් ලියලා දුන්නා නම් ඒත් negation එකම තමයි එන්නේ. හැබැයි ඒකට කියන මුලදීම use De Morgan's laws to write the negation. ඒ කියන්නේ මේ ආකාරය නෙවෙයි ඉල්ලන්නේ. මෙන්න මේ දකුණු පැත්තේ තියෙන එන්නේ ෆෝම් එක ඉල්ලන්නේ. ඊට අපි බලමු මේ විදිහට කොහොමද නිගේෂන් එක ලියන්නේ කියලා. මේ කීප එක වැදගත්. ඒක දැනගෙන ඉන්න ඕනි. හරි. අනිත් විදිහට බලමු. not P and not Q. P Q අපි ගාව තියෙනවා. ඒ දෙක not කරලා එකතු කරන්න තියෙනවා. then not P වෙන්නේ this computer program does not have a logical error කියන එක නේ has වෙනකොට does not have කියලා එනවා. Q එක not කරද්දි this computer program is not being run කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම්
this computer program is being run with a complete data set කියලා එක්ක මෙතනට not එක දාන්නත් පුළුවන් මෙතනට not එක දාන්නත් පුළුවන් දෙකටම දාන්න එපා ඒතර කැපිලා යනවා මම ලියලා පෙන්නන්නම් මේ ආකාරයට ලියන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා මම ඒ තුනටම ලියන්නම් හරි ඒතර ඔකට දැන් එන්න ඕනි ආකාරය ගත්තට පස්සේ අපිට මේ ආකාරයෙන් තමයි ලියන්න තියෙන්නේ. ඒ ඉස්සෙල්ලා not p and not q. not p එක ලියුවොත් this computer program does not have ඊට පස්සේ and එකක් එනවා and not q මම ඉස්සලාම මෙතන is being run එක ඒ කැල්ල මම not කරලා කියන්නම් and දැන් මම this computer program කියලා ආයෙ ලියන්න ඕනේ ඉංග්‍රීසි විදියට it කියලා කියන්න පුළුවන් this computer program වෙනකොට මෙතනදී මම it කියලා කියන්නම් and it is not being run with an incomplete data set. දැනට කරපු ටිකේ අවුලක් තියෙනවා මේකේ ප්‍රශ්න මේ තේරෙන්නේ නැත්නම් මෙසේජ් එකක් දාන්න කට්ටිය. මයික් එක ගල්ලා කිව්වා කවන්න. දෙවෙනි ආකාරයේ මම මේක not කරන්න නැතුව මම කරනවා මෙන්න මේ මෙයා. කියනවා run වෙන්නේ complete data set එකක් එක්ක කියලා. කියන්නේ incomplete එකක් එක්ක run වෙන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් run වෙනවා complete data set එකක් එක්ක කියලාත් කියන්න පුළුවන්. Does not have a logical error in the first 10 lines and it is being run with a complete data set. ඔහොම කිව්වත් අවුලක් නැහැ. පළවෙනි එකේ කිව්වේ this computer program does not have a logical error in the first 10 lines and it is not being run with an incomplete data set. ඒතර මගේ not එක තියෙන්නේ මෙන්න මෙතන. not being run කියන එක තමයි not කරලා තියෙන්නේ. දෙවෙනි එකේ it is being run with a complete data set. කලින් තිබ්බේ අපිට incomplete data set එකනේ ඒකම not කරා. ඇත්තටම ආකාර හතරක් තියෙනවා මම ඒක හතරින් එක්ක නම මොකක්ද කියන්නේ ඒක ඇත්තට එහෙම ඇත්තටම ලියන්න අවශ්‍යතාවයක් නැති නිසා දැන් මම කිව්වා දැවට මේ වගේ අවස්ථාවකදී කෝකටද දාන්න කියලා එහෙම ඔකටිට හිතා ගන්න බැරි වෙනවා ඉතින් කියන්නේ දෙකම දැම්මම අවුලක් නැහැ ඒත් ඔකටිට නිකන් අවුල් වගේ නා අර මම මුලදී කිව්වේ ක්‍රමයක් ස්ටේට්මන්ට් එක ඇතුළට මොනවත් වෙනස් කරන්න නැතුව ඉස්සරහින් කියන්න පුළුවන් මෙන්න මේ ලොකු කෑල්ල. It is not the case that නැත්නම් it is false that කියලා පටන් ගත්තම ස්ටේට්මන්ට් එකක් එයාගේ නිගේෂන් එක තමයි එන්නේ. එහෙම මම ලියන්නම් Q. මොකද එයාගේ තැන් දෙකක ඉන්න නිසා මම not Q කියන එක කෙනා ලියනවා. ඒ not එක it is not the case that කියලා පටන්ගෙන මේ ස්ටේට්මන්ට් එකම ලියනවා. ඒතර එන්නේ මට not Q එක. මම ඒ කියන්නේ ඩිමගන්ස් ලෝ තාම දාලා තියෙන්නේ මොකද not එක ඉන්නේ මේ මුළු ලොකු මුළු ස්ටේට්මන්ට් එක ඉස්සරහම it is not the case that කියලා නේ පටන් ගන්නෙ මම ඩිමගන්ස් දාලා තියෙන්නේ මොකද
it is not the case that කියන එක මෙතනට නෙවෙයි එන්නේ. ඒක මම දාන්න යන්නේ දැන් මේ මෙතන Q ගාවට එහායින් තියෙන not එක එතනින් එහෙම තියන්න යන්නේ. මොකද Q එක ඇතුළටත් දාන්න පුළුවන්. ඒක Q වෙනස් කරන්න නැතුව එළියෙන් තියනවා. මට ඒ විදිහටම P ටත් කරන්න පුළුවන්. ඒත් P ට not එක දාලා ලියන්න ඒක ලේසි. it is not the case that කියන එක ටිකක් දිග වැඩි හින්දා මම ලියන්න පුළුවන් විදියක් විතරයි මේ කියන්නේ. ඒතර පළවෙනි එක වගේ මේ ටික එහෙම වෙනවා. The computer program does not have a logical error in the first 10 lines and ඊට පස්සේ this computer program is being run with an incomplete data set කියන එක එහෙමම අරගෙන මම යාට ඉස්සරහින් ලියනවා it is not the case. It is not the case that කියලා ලියලා ඊටු ටික ලියාගෙන යනවා. Case that it is being run with an incomplete data set. තව ආකාරයක් තමයි it is not the case that කියන එක p ගේ ඉස්සරහින් ලියලා p ව වෙනස් කරන්නෙම නැතුව ලියන එක. හැබැයි එහෙම ඉතර ලියන්න යන්න එපා. ඒ විදිහට කරගන්නම දෙයක් නැති වෙනවා තින් විතරක් මෙන්න මේක ඉස්සරහින් දාලා අනිත් එක්කෙනාව වෙනස් නොකර තියන්න. එතකොට මෙතන ඉන්නේ නිකන් මේ කෑල්ල Q මෙන්න මේ කෑල්ලම රතු පාටින් තියෙන කෑල්ලම මගේ not එක වෙනවා. හරි. ඒ එක්සැම්පල් එක ඉවරයි. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. හරි. අපි ඊතුරු කැලලටත් යන් ඒකේ. හරි. ඊළඟට තියෙන්නේ converse inverse contrapositive එක ගැන කියන්න. හරි. දැන් ඕනිම ස්ටේට්මන්ට් එක negation එකක් තියෙනවා. කියන්නේ ඕනිම එකට තියෙනවා p and q ගත්තොත් එයාගේ negation statement එක වෙන්නේ p not p and q. තව ඕනිම දැන් p ගත්තොත් විතරක් ගත්තොත් එයාගේ negation එක not p. මේ ටික වෙන්නේ negation කියන එක. විරුද්ධ ප්‍රකාශය වගේ. ඒට කියන්නේ negation එක කියලා. ඊට පස්සේ දැන් තියෙනවා තව තුනක් කියලා දීලා තියෙනවා. converse එකයි inverse එකයි contrapositive. ඔය ටික තියෙන්නේ p implies q කියන ආකාරයේ තියෙන statements වලට. කියන්නේ p and q කියන කට්ටියට converse එකක් එහෙම කතා කරන්නේ නැහැ. p implies q if p then q කියන statements වලට තමයි මේ තව තුනක් කතා කරන්න යන්නේ. converse එකයි, එයාගේ inverse එකයි, එයාගේ contrapositive එකයි. හරි. converse එක define කරලා තියෙන්නේ දැන් අපේ statement එක මුල් ප්‍රකාශය මෙන්න මේ ආකාරයේ තියෙන්නේ. p implies q. එයාගේ converse එක වෙන්නේ අලුත් statement එකක් q implies p කියලා. දැන් බලන්න මේකේ arrow එක යන්නේ p ඉඳන් q ට. මෙයාගේ arrow එක යන්නේ q ඉඳන් p ට. අපි බලමු උදාහරණයක්. කලින් ගත් එක p කියලා ගත්තා. I'm hungry කියලා එකක් තිබ්බා උඩ. මම තව එකක් ගන්නවා q කියලා.
I will eat. දැන් මම මේකේ මේ දෙන්න පාවිච්චි කරලා P implies Q කියන එක නා ලියන්න පුළුවන්. ස්ටේට්මන්ට් එක P implies Q කියන ස්ටේට්මන්ට් එක මට ලියන්න පුළුවන්. If I'm hungry, then I will eat. මට බඩගිනි වුණොත් මං කනවා. බඩගිනි නම් මම කනවා. දැන් මං මේක තමයි මගේ ස්ටේට්මන්ට් එක. මට පුළුවන් මෙයාගේ අනිත් ආකාර තුනක් තියෙන මං ඉස්සෙල්ලම පළවෙනි එක ලියලා ඉන්නම්. එයාගේ කන්වර්ස් එක. එයාගේ කන්වර්ස් එක. මේ නම් වැදගත් ඒක පුළුවන් වෙන්න ඕනේ කන්වර්ස් කියන්නේ කවුද? ඉන්වර්ස් කියන්නේ කවුද? කොන්ට්‍රපොසිටිව් කියන්නේ කවුද? මුලදීම කතා කරේ නිගේෂන් එක. කන්වර්ස් එක වෙන්නේ ඇරෝ කියන්නේ අනිත් පැත්තට. Q ඉඳන් P ට. ඒතර Q ගෙන් පටන් ගෙන P දක්වා ඇරෝ එක. ඒතර මේක ලියනවා නම් අපිට ස්ටේට්මන්ට් එක ලියන්න වෙන්නේ if I will eat, then I'm hungry කියලා. ඒක ඔකටියට මොකක්ද කියන්නේ කියලා ID එකක් නැත්නම් කමක් නැහැ. සමහර තැන්වලදී ඒ ප්‍රකාශය එච්චර මීනින්ග්ෆුල් වෙන්නේ නැහැ. මොකක්ද කියන්නේ කියලා එච්චර ලොකුවට තේරුම් ගන්න අමාරු වෙනවා. හැබැයි මම කියන්නම් තේරුම් ගන්න පුළුවන් වෙනවා තව ඉස්සරහට. කොයි අවස්ථාවේදී මම කියන්නේ කියන්නේ මේ ස්ටේට්මන්ට් එකම මීට වඩා හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට තියෙන ඉන්වර්ස් එක. නිගේෂන් එක කිව්වේ මොකද්ද? නිගේෂන් එක කිව්වේ P implies Q තිබ්බනම් ස්ටේට්මන්ට් එක එයාගේ නිගේෂන් එක කියන්නේ මුළු එක්කෙනාම ඉස්සරහින් not එකක් දාන එක. දැන් ඉන්වර්ස් එක කියන්නේ වෙනම ස්ටේට්මන්ට් එකක්. ඒක වෙන්නේ අර ඉස්සරහින් not එක දාන්නේ නැතුව දෙන්නටම වෙන වෙනම දාන්න ඕනේ. not P implies not Q කියලා. මම වරහන් ටික දානවා ඔය කට්ටියට පැහැදිලි වෙන්න. මේක වෙන්න කොයි විදිහටද? P එකේ not එක imply කරනවා Q එකේ not එකට. P එකේ not එක කියන්නේ I'm not hungry. then I will not eat. if I'm not hungry, then I will not eat. මට බඩගින්න නැත්තම් මං කන්නේ නැහැ. දැන් ඔකට හිතෙන්න පුළුවන් දැන් මේ ඔක්කොම එක වගේ දැන් මේ if I'm hungry then I will eat කියන එකයි දෙවෙනි එක if I'm not hungry then I will not eat කියන එකයි සාමාන්‍යයෙන් ඔකට මෙච්චරක ලොකුවට හිතන්න නැතුව ඇති දෙකම එකම දේ කියනවා ඇත්තේ කියලා හිතෙන්නේ නැති. හැබැයි මේ දෙන්න ඇත්තටම වෙනස් දෙන්නෙක්. P implies Q එකේදී මං කිව්වා P එක false නොතින් ඕනෙම දෙයක් කරන්න පුළුවන් යාට. ඒ කියන්නේ if I'm hungry අපි promise කරනවා අපි කනවා කියලා. මට බඩගිනි වුණොත් මට මම කනවා කියලා මම promise කරනවා. හැබැයි මම කියන්නේ නැහැ බඩගිනි වුණ නැත්තම් මොකද්ද කරන්න කියලා. කන්නත් පුළුවන් නොකා ඉන්නත් පුළුවන්. හැබැයි මේ ස්ටේට්මන්ට් එක මොකද්ද කියන්නේ? මේක කියන්නේ බඩගිනි වුණ නැත්තම් මම කන්නේ නැහැ කියලා ඒක අනිවාර්යෙන් කරනවා කියනවා මම. එන බඩගිනි වුණ නැත්තම් මම අනිවාර්යෙන් කන්නේ නැතුව ඉන්නවා කියලා කියනවා. හැබැයි මම බඩගිනි නම් මොකද්ද කරන්න කියලා කියන්නේ නැහැ මෙන්න මේකේ. එහෙම තමයි ඔකට හිතන්න ඕනේ. මේක ඒ කියන්නේ මේක වෙනව නම් එහා පැත්තේ ඉන්න කෙනා අනිවාර්යෙන් කරනවා කියන එක තමයි මම කියන්නේ. මේක
P කියන මුලදී ඉන්න එක්කෙනා මුලදී ඉන්න එක්කෙනා සිදු වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න කියලා මම කියන්නේ නැහැ. තර මේ දෙක සමාන වෙන්නේ නැහැ. මේක කියන්නේ බඩගිනි වුණොතින් කනවා කියලා. බඩගිනි වුණ නැත්තම් ඕනේ දෙයක් පුළුවන්. මේක කියන්නේ බඩගිනි වුණ නැත්තම් කන්නේ නැතුව ඉන්නවා කියලා. බඩගිනි වුණොතින් ඕනේ දෙයක් පුළුවන්. ඊට පස්සේ තියෙනවා contrapositive කියලා. තව ආකාරයක්. contrapositive එක වෙන්නේ converse එකට කරපු වැඩේ inverse එකට කරපු වැඩේ දෙකම කරන්න ඕනේ. ඒ කිව්වේ P implies Q එක්කෙනාගේ PQ මාරු කරන්න ඕනේ. ඊට පස්සේ දෙන්නටම වෙන වෙනම not එකත් negation එකත් දාන්න ඕනේ. කිව්වේ මෙහෙම. not Q implies not P. දැන් මේකේ මොකද්ද කරලා තියෙන්නේ? P implies Q එක මම PQ මාරු කරා. ඊට පස්සේ QP ඉන්නවා. ඊට පස්සේ මම not එක ඇතුල් කරා. දැන් තමයි එහෙම ස්ටේට්මන්ට් එක තමයි මේ පළවෙනි කෙනාගේ contrapositive එක වෙන්නේ. ඒතර contrapositive ආකාරය වෙන්නේ බැලුවොත් ඉස්සෙල්ලාම Q ගේ not එක ලියන්න ඕනේ. Q එක කියන්නේ කවුද? I will eat. එයාගේ not එක ලියලා ඒ කියන්නේ I will not eat. sorry if again ඕනේ. if then if I will not eat then P එකේ not එක. P කවුද? I'm hungry. ඒකේ not එක වෙන්නේ I'm not hungry. then I'm not hungry. කට්ටියට දැන් මට නම් බලපු ගාම නිකන් අයිඩියා එකක් තේරෙන්නේ මෙන්න මේ ස්ටේට්මන්ට් එකේ මෙයාගෙන් මොකද්ද මේ කන්වර්ස් එකෙන් මොකද්ද දැන් මේ ස්ටේට්මන්ට් එකට අදාළව මම මේ කතා කරන්නේ අනිත් ස්ටේට්මන්ට් වලදී එහෙම නොවෙන්න පුළුවන්. කියන්නේ අනිත් ස්ටේට්මන්ට් එකේදී දැන් මේ ස්ටේට්මන්ට් එකේදී මට අයිඩියා එකක් එන්නේ කියවද්දි මේ P implies Q එකනොයි ඒ කියන්නේ normal statement එකෙන් නෙවෙයි යාගේ inverse එකේ කියන එක තමයි මට නිකන් idea එකක් දැනෙන්නේ. මෙයාගෙන් මොකද්ද කියන්නේ කියලා හරියටම මට ඒ කියන්නේ එච්චර idea එකක් ගන්න අමාරුයි. If I will eat then I'm hungry. අනිත් එක if I will not eat then I'm not hungry. ඒක එච්චර feel වෙන්නේ නැහැ මේ අනිත් දෙන්න තරම්. මේ statement එකට අදාළ තමයි එහෙම උනේ. අනිත් statements වෙන statements තියෙන්න පුළුවන්. ඒක මේ ආකාරය නැතුව වෙන වෙන. ඒ කියන්නේ converse එක තේරෙනවා inverse එක වැඩිය තේරෙන්නේ නැහැ. contrapositive එක තේරෙනවා. දීපු statement එක හරියට තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ statements වෙන වෙනම තුනක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට හාත්පසින්ම වෙනස්. මෙයාට හාත්පසින්ම වෙනස්. මෙයා එහෙම නෙවෙයි. හාත්පසින්ම වෙනස් කට්ටිය ඉන්නවා සමාන කට්ටියක් ඉන්නවා. අපි බලමු කවුද කියලා. මේ truth table එකක් තියෙනවා. ඉස්සෙල්ලාම P implies Q එක අපි දන්නවා. true false වෙද්දි තමයි false වෙන්නේ. ඊට පස්සේ ඒ විදිහටම මේ P implies Q එක කෙනාට ගහලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහටම Q implies P ට ගහලා තියෙනවා. ඒක ගහන විදිය මම කියන්නම්. අපිට Q implies P ඕන ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මෙයා true වෙලා මේක false වෙනවතින් තමයි false වෙන්නේ. ඉතුරු ටික හැම එකක්ම true. අපි ඒ අවස්ථාව බලමු. Q true වෙලා P false වෙන අවස්ථාව. ඒ කියන්නේ මේකනේ. Q true මෙතන
P false මෙතන. ඒ අවස්ථාව false. අනිත් හැම එකක්ම true වෙනවා. අපි බලමු මේ ගත්ත එක හරිද කියලා. ඒතර පේනවා true true false true තමයි එන්නේ. true true false true. ඒ විදිහටම අනිත් කට්ටියටත් ගන්න පුළුවන්. මේ කට්ටිය ගන්න නම් not p එකයි not q කියන columns දෙකකුත් ගහගෙන හිතන එක ඔය කට්ටියට ලේසි වෙයි. කොහොම හරි දැන් මේක බලන්න සමාන කට්ටිය ඉන්නවා. හම්බුණාද? මේ දෙන්නගේ හැම රෝ එකකම අගයන් සමානයි. ආය ඉතුරු වෙච්ච දෙන්න ඒ දෙන්නකින් කියවෙන්නේ එකම කතාව. ඒ කියන්නේ මොකක් හරි ස්ටේට්මන්ට් එක කොන්ට්‍රාපොසිටිව් එක එයාට සමාන වෙනවා. ඒ විදිහටම කන්වර්ස් එක ඉන්වර්ස් එකයිනොත් සමාන වෙනවා. කන්වර්ස් එක ඉන්වර්ස් එකයි සමාන වෙන්නේ ඇත්තටම බැලුවොත් ඇත්තටම දැන් මේ දෙන්නත් සමාන වෙලා තියෙනවානේ. මම ඇයි කියලා කියන්නම් මේ මෙන්න මේකෙන් මෙන්න මේ හේතුව විතරක් අරගෙන මම කියන්නම් මේකත් කොහොමද කන්වර්ස් එක ඉන්වර්ස් එකයි සමාන වෙන්නේ කියලා. මේ කන්වර්ස් එක ගත්තොත් q implies p කියලා ගන්නකො. මේක අලුත් ස්ටේට්මන්ට් එකක් කියලා ගන්නකො. හරි. මෙයාගේ කොන්ට්‍රාපොසිටිව් එක ලියන්නේ කොහොමද? pq මාරු කරනවා. not එකක් දානවා. ඒතර මේ ස්ටේට්මන්ට් එකේ කොන්ට්‍රාපොසිටිව් එක තමයි මේ. දැන් මේ ස්ටේට්මන්ට් එක කවුද? p implies q කෙනාගේ කන්වර්ස් එක. p implies q කෙනාගේ කන්වර්ස් එක. මෙයා කවුද? p not එක දෙන්නටම වෙන වෙනම දාන්න කිව්වේ කාටද? ඉන්වර්ස් එක ගද්දි. මේක ඉන්වර්ස් එක. කොන්ට්‍රාපොසිටිව් එකත් මම ලියන්නම්. q නොයි p නොයි මාරු කරනවා. ඊට පස්සේ not එක දානවා. qp මාරු කරනවා. not negation ටික දානවා දෙන්නටම. හරි. මේ ඉන්නේ කවුද? කොන්ට්‍රාපොසිටිව් එක. කාගේද කොන්ට්‍රාපොසිටිව් එක? p implies q ගේ. දැන් බැලුවොත් මෙයාව වෙනම අරන් හිතුවොත් q implies p. අපි එයාගේ එලිමන්ට්ස් දෙක ප්‍රොපොසිෂන්ස් දෙක පැත්ත මාරු කරලා not දැම්ම කියන්නේ මේ අලුත් එක්කෙනා මෙයා මේ q implies p ගේ කොන්ට්‍රාපොසිෂන් එක කොන්ට්‍රාපොසිටිව් ස්ටේට්මන්ට් එක වෙනවා. තව යා කරන්න පුළුවන්. මම ඔක්කොම කරන්න යන්නේ නැහැ. එච්චර වැදගත් නැහැ. ඔකට ලියන්න බලන්න. දැන් p implies q අරගෙන මම මේ තුන් දෙනා කවුද කියලා එයා මෙයාට සාපේක්ෂව p implies q ට මේ කාගේ කියන්නේ මේ තුන් දෙනා p implies q ගේ කාගේද කියන්නේ p implies q ගේ කවුරුද කියලා ලිව්වා.
ඒ කියන්නේ q implies p කියන්නේ p implies q ගේ කන්වර්ස් එක. මෙයා තමයි මෙයාගේ ඉන්වර්ස් එක, මෙයා තමයි මෙයාගේ කොන්ට්‍රපොසිටිව් එක. ඒ විදිහටම මෙයා වරගෙන අනිත් තුන් දෙනා එයාගේ කවුද කියලා බලන්න. දැන් මම එකක් කරා. මෙයාගේ කොන්ට්‍රපොසිටිව් එක තමයි මේ ඉන්නේ. මෙතන ඉන්නේ පේනවා not විතරයිනේ දාලා තියෙන්නේ. q ට not එකයි p ට not එකයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්වර්ස් එක. පැත්ත මාරු කරලා තියෙනවා. මෙයා ආයෙ මෙයාගේ කන්වර්ස් එක. එහෙම බලන්න අනිත් කට්ටියත් ඔය කට්ටිය. මට කියන්න එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක විතරයි. මං මේ මෙතනදී කිව්වා මොකක් හරි ස්ටේට්මන්ට් එක කොන්ට්‍රපොසිටිව් එක ඒ ස්ටේට්මන්ට් එකට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක මෙයයි එයාගේ කොන්ට්‍රපොසිටිව් එකයි ඒ දෙකෙන් කියවෙන්නේ එකම සිද්ධිය. හරි. ඊට පස්සේ මං කිව්වා මෙන්න මේ කන්වර්ස් එක ඉන්වර්ස් එකයිනොත් සමාන සිද්ධ ඒ කියන්නේ ඒ දෙන්නකින් කියවෙන්නේ එකම දේ කියලා කිව්වා. එහෙම වෙන්න හේතුව කන්වර්ස් එක ඉන්වර්ස් එකයි එන්න ඒ දෙන්නට කොන්ට්‍රපොසිටිව් එක වෙලා තියෙනවා. කන්වර්ස් එකේ කොන්ට්‍රපොසිටිව් එක තමයි ඉන්වර්ස් එක වෙන්නේ. ඒ හින්දා තමයි මේ දෙන්නත් සමාන වෙලා තියෙන්නේ. හරි තේරුණා ඇති. මම මේකට ආයෙන්න. තර සමාන වෙන්නේ මේ සමාන වෙන යුගල් දෙකක් තියෙනවා. පෑස් දෙක ගන්න ඉන්නවා. මේ දෙන්න සමානයි. ඊට පස්සේ සමාන වෙන්නේ මේ දෙන්න. කියන්නේ කළු දෙන්න සමානයි. රතු දෙන්න ඒ දෙන්නකින් කියවෙන්නේ එකම දේ. හරි. ඊට මං කිව්වා මෙන්න මෙයා කියන එක එච්චර තේරෙන්නේ නැහැ මට කියලා. හැබැයි කියන්නේ මේ ස්ටේට්මන්ට් එකේ මේ ස්ටේට්මන්ට් එකට සමාන වෙන ස්ටේට්මන්ට් එක තමයි මේක. ඒතර මෙයාගේ කොන්ට්‍රපොසිටිව් එක මේක. මේ ස්ටේට්මන්ට් එකේ කොන්ට්‍රපොසිටිව් එක තමයි ආයේ මේ මුල ස්ටේට්මන්ට් එක. හරි. ඒතර මට දැනට මෙන්න මේ පළවෙනි දීපු ස්ටේට්මන්ට් එකම තේරෙනවා. හැබැයි කොන්ට්‍රපොසිටිව් එක එච්චර තේරෙන්නේ නැහැ. සමහර අවස්ථාවල් තියෙනවා ඔයා පටන් ගන්න ස්ටේට්මන්ට් එක ඔයාට එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ඒ වෙලාවට එයාගේ කොන්ට්‍රපොසිටිව් එක අරන් හිතන්න. එතකොට ඊට වඩා තේරෙන්න පුළුවන්. දෙවෙනි පාඩමේදී ගණන් හදන්න තියෙද්දි ඒ කට්ටිය කියනවා මොකක් හරි එකක් ඉම්ප්ලයි කරනවා මේක බව පෙන්වන්න කියලා. ඔයාට ඒක කරන වැඩේ අමාරු වෙන්න පුළුවන්. එන්නේ මේ අවස්ථාවේදී ඔය කට්ටිය මෙන්න not q එක ඉම්ප්ලයි කරන not p කියලා පෙන්වන එක කරන්න පුළුවන් මේක කරනවට වඩා. දැන් මං කිව්වා p implies q කියන්නේ එකයි not මේ එයාගේ කොන්ට්‍රපොසිටිව් එකත් එකයි. ඒතර මම මේක පෙන්වනවා වෙනුවට එයාගේ කොන්ට්‍රපොසිටිව් එක වෙනවා කියලා පෙන්වනවා කියන්නේ මෙයා වෙනවා කියලා පෙන්වනවා වගේම තමයි. ඒකම තමයි. ඒතර මම මේ වෙලාවේදී මේක කරන්න හදන්නේ නැතුව මෙන්න මේකෙන් ගිහිල්ලා ලේසියට ඔප්පු කරනවා. ඊට පස්සේ කියනවා මේ දෙන්න සමාන ස්ටේට්මන්ට්ස් දෙකක්. ඒ හින්දා මම මේක කිව්වා වගේම තමයි කියලා කියනවා. අයිඩියා එක තේරෙනවා ඇති. ඒතර මෙතනදිත් මම කිව්වා කන්වර්ස් එකෙන් කියවෙන්නේ මොකක්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි කියලා. If I will eat then I'm hungry. ඒතරේ ඒ කියන්නේ දැන් මම කිව්වා p කියන එක කෙනා වුණොතින් q කියන ස්ටේට්මන්ට් එක කරනවා කියලානේ මම දැන් මෙච්චරලා කිව්වේ. p implies q එකෙන් කියවෙන්නේ p කියන එක කෙනා සිද්ධ වුණොතින් මම q කියලා එක්කෙනා කරනවා කියලා පොරොන්දු වෙනවා කියලා. දැන් මෙතන if එක ඉස්සරහින් තියෙන ක්‍රියාවක්. ඊටසේ තියෙන වෙන දෙයක්. මොකක් හරි සිද්ධ වෙන්න තියෙන දෙයක්. ඒතර එහෙම තියෙද්දි හිතන්න අමාරුයි. මුලදී තිබ්බොතින් සිද්ධ වෙන්න මොකක් හරි සිද්ධියක්. මෙතන තියෙන සිද්ධියක්. මෙතන තියෙන ක්‍රියාවක්. එහෙම වුණොතින් ෆීල් වෙනවා වැඩි. ඔය කටියට මොකක්ද ඒ කියන්නේ කියලා. මේක වුණොතින් මම මේ දේ කරනවා. හැබැයි මෙතන තියෙන්නේ මොන විදියටද? I will eat කියන ක්‍රියාවක්. මෙතන තියෙන මොකක් හරි සිද්ධ වෙන දෙයක්. ඒතර එහෙම ආකාරයක තියෙද්දි පොඩ්ඩක් මොකක්ද ඒ කියන්නේ කියලා තේරුම් ගන්න අමාරු වෙනවා. ඒතර ඒ වෙලාවේදී
දන්න අනිත් පැත්ත හරවන්න පුළුවන්. එයාගේ කොන්ට්‍රපොසිටිව් එක ගන්න පුළුවන්. තර කන්වර්ස් එකයි ඉන්වර්ස් එකයි ඇත්තරම දෙන්නම සමාන අදහස් දෙන ස්ටේට්මන්ට්ස් දෙකක්. ලොජිකලි ඉක්විවලන්ට් වෙනවා. තර මම මේකින් හිතන්නේ නැතුව මේකින් හිතන්න පුළුවන් මොකක්ද ඒ කිව්වේ කියලා. මම ඊට පස්සේ මේක I'm hungry එක I'm not hungry කරනවා. not එක දානවා. අනිත් එක එහා පැත්තට දානවා. ඒතර දැන් මගේ සිද්ධිය තියෙන්නේ මෙතන. ක්‍රියාව තියෙන්නේ දකුණු පැත්තේ. දැන් මට හිතන්න ලේසි. ඒතර බඩගිනි උනේ නැත්තම් මම කන්නේ නැතුව ඉන්නවා. ඒක තේරෙනවා වැඩි ඉස්සරහදී කෑවතින් ඒ කියන්නේ මට බඩගිනි එන්නේ එහෙම එකක් කියනකට වඩා මෙන්න මේ විදිහට කියන එක කෙනෙක්ට තේරෙනවා වැඩි. ඒකයි මම කිව්වේ මේක මට ෆීල් වෙනවා මේකට වඩා කියලා. හැබැයි අවුලක් නැහැ. දෙකම එකම සිද්ධිය තමයි කියන්නේ. ඒතරවට මොකක් හරි තේරෙන්නේ නැත්නම් එයාගේ කොන්ට්‍රපොසිටිව් එක අරන් හිතන්න. හරි ඒක ගැන එච්චරයි ලොකුට කියන්න තියෙන්නේ. අපි බලමු මේ එක්සැම්පල් එක. Find the converse, opposite and the contrapositive. මෙතන opposite කියලා දීලා තියෙනවා. ඒක inverse කියලා හදාගන්න මේ එහෙම opposite කියලා දෙන්නේ නැහැ. opposite කියන්නේ දැන් මෙතන තුන් දෙනා එකටනේ ඉන්නේ. ඒතකොට inverse ගැන තමයි ඔය කියන්නේ කියලා idea එකක් එනවා. වෙනම opposite එකක් කිව්වොතින් පොඩ්ඩක් අමාරුයි මොකක්ද කියන්නේ කියලා තේරුම් ගන්න. එහෙම දෙන්නේ නැහැ. එක්ක inverse එක්ක negation එක කියලා තමයි දෙන්නේ. negation එක කියන්නේ මොකද්ද? අර හැමෝටම පොදු එක. හැමෝටම කරන්න පුළුවන් දේ. not එක දාන එක. ඒක තමයි negation එක කියන්නේ. මේ තුන් දෙනා කරන්න පුළුවන් මම කිව්වා මේ P implies Q කියන conditional statements වලට විතරයි කියලා. මම දන්න තරමින් මේ කට්ටියට තමයි ඕක කරන්න පුළුවන්. define කරලා තියෙන්නේ contrapositive converse inverse contrapositive define කරලා තියෙන්නේ conditional statements සඳහා. හරි. එතකොට අපි බලුවොත් මේ example එක මේක කියන්නේ converse එක inverse එකයි contrapositive එකයි මේ statement එකේ අදාළව ලියන්න කියලා. ඔකට ඒක try කරලා බලන්න මම විනාඩි 5ක් දෙන්නම්. If today is Thursday then I have a test today. ඔක තමයි මගේ P implies Q එක. ඔක converse එකයි inverse එකයි contrapositive එකයි ලියන්න කියලා message එකක් දාන්න මට Discord එකේ ඉවරනම මම ඒක කරන්නම්.